වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ජනාධිපතිතුමා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම දෙමළ ජාතික සන්ධානය අගය කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධිසංවේදී දත්ත පද්ධතියේ ලිපිගොනු 6000ක් මැකී ගොස් ඇතැයි හෙළිවෙයි. ඉන්නත්කරණයේදී ශ්‍රී ලංකාව ලෝකයේ පළමු රටවල් 10 අතරට. ගුරු වෘත්තීය සංකම් මිතිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම ස්ථිර විසඳුම් දුන් බව ඇමති අනු කමිටුව කියයි. ශුද්‍ර ජීවීන් සහිත කාබනික පොහොර ආනයනය කළහොත් වගාබිම් විනාශ වෙන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. ජපන් රැකියා සඳහා කුසලතා විභාග ඉදිරි මාස කිහිපයේදී. හිඟ විදුලි පිළිපත් ගෙවීමට සහන කාලයක්. සංචාරක ශේෂ්ත්‍රයේ ණය සහන කාලය තවත් මාස 9කින් දීර්ඝ කෙරේ. යොහානිගේ ගීතය ඇමරිකාවද කලඹයි. ඉන්දියාව ලබන මාසයේ සිට කොවිඩ් නත් අපනයනයට සූදානම්. ලෝක දුනුවිඳීමේ ශූරතාවලියේ අනුරාධා විජේසිංහ සහභාගී වන තරගය හෙට. ජනාධිපතිතුමා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම පිළිබඳව තමා සතුටු වෙන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ජනාධිපතිතුමාගත් එම තීරණය හොඳ පියවරක් ලෙස හෙතෙම පෙන්වා දෙයි. දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා සමග කළ සාකච්ඡාවේදී දෙමළ ඩයස්පෝරාවට මෙම ආරාධනාව කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට වේලාවෙන් හෙට රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වන මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රතිරූපය සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් එතුමා එහිදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. මෙරට ඉතිහාසයේ අඩුම දූත පිරිසක් සමග මෙම සැසියට සහභාගී වන ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාය. එතුමා ඊයේ කුවේට අගමැති ෂෙයින් සබා අල් හමඩ් මහතා සමගද සාකච්ඡා කළේය. මෙරටට වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම මෙන්ම ආයෝජන අවස්ථා ගැන එහිදී සාකච්ඡා විය. ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගොටරෙස් මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔහු පැවසුවේ කුඩා ආර්ථිකයක් පැවතියත් ශ්‍රී ලංකාව මනාව කොවිඩ් අභියෝගයට මුහුණ දෙන බවයි. තම රටේ අභ්‍යන්තර ගැටලු රට තුළම යාන්ත්‍රණයක් මගින් විසඳාගත හැකි බව පැවසූ ජනාධිපතිතුමා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කළේය. දශක 3ක් පුරා උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදී නායකයගේ සිරාඩාසියේ පසුවිය. මානුෂීය මෙහෙයුමෙන් ඒ සියලු දෙනා බේරා ගැනුණි. කොටි සමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කර සිවිල් සමාජයට එක් කරනු ලැබිය. බරපතල චෝදනා ඇති පිරිසක් තවදුරටත් සිරාඩාසියේ සිටි. ඔවුන්ගෙන් ඇතමුන්ට නඩු පැවරීමට නියමිතව තිබේ. ජනතා උද්ඝෝෂණ සඳහා කොළඹ විශේෂ ස්ථානයක්ද නම් කළ බව ජනාධිපතිතුමා කීවේය. ජගත් මහලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ තමා 1978 දී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එහිදී තමන් මහනුවර අනුරාධපුරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයේ සංචාරය කරමින් සුන්දර ස්ථාන නැරඹූ බව කීවේය. ජනාධිපතිතුමා ලබන 23 වෙනිදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී මෙන්ම 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ සංවාදයේදීද අදහස් දක්වනු ලැබේ. ජනාධිපතිතුමා ජගත් මහලේකම්වරයා සමග කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට නිසි ගෞරවය ලබා දීමට ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. එම අදහස් සම්බන්ධයෙන් දෙමළ ජනතාවද සෑහීමකට පත්ව සිටින බව සුරේන් රාඝවන් මහතා කියයි. මේ ඉතාමත් සුබවාදී ප්‍රකාශයක්. මා හිතනවා මෙය සති කිහිපයකට කලින් ජෙනීවාෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් නිකුත් කරපු ලිපියෙහි පවා
මේ ගැන සඳහන් වී තිබෙනවා. අපි අලුතෙන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තා සුළු කාලයක් තුළදී කොරෝනා මහ විනාශය මැදත් මාස කිහිපයකට කලින් ගත්තා වූ පියවරවල සුබවාදී ප්‍රතිඵල තමයි මේ පෙනෙන්නේ. මේ පියවර මා හිතන්නේ සාමයට කැමැති සියලු දෙනාම එක විදිහට එළගැසෙන්නට පුළුවන් මාවතක්. ඩයස්පෝරා වේවා, සිවිල් සංවිධාන වේවා, බාහිර ආයතන වේවා, ජාත්‍යන්තර ප්‍රජාව වේවා. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ සාමයට හා සංවර්ධනයට, සමෘද්ධියට කැමැති සියලු දෙනාම මේ සුබවාදී පණිවිඩය අරගෙන අපිට කළ හැකි සියලු දායකත්ව කළ යුතුයි. මෙතනදී ඇතැම් අය නගන ප්‍රශ්නයක් තමයි කලිනුත් මේ වගේ පොරොන්දු වෙලා තිබෙනවා නමුත් මුකුත් වෙලා නැහැ කියන එක. මා ඒ අයට මතක් කරන්න කැමතියි සාමය යන්න ඉතා දීර්ඝ ගමනක්. යුක්තිය යන්න ඊටත් වඩා දීර්ඝ ගමනක්. ඒ නිසා අපි හැම අවස්ථාවෙදීම ලැබෙන සුළු අවස්ථා පවා ලැබෙන සෑම වේදිකාවක්ම අපි පාවිච්චි කළ යුතුයි මේ රටේ ජාතික සමගිය බිහි කරන්නට. ජාතික ඖෂධ නියාමනාධිකාරියේ අධිසංවේදී දත්ත පද්ධතියට ප්‍රහාරයක් එල්ල කළේ කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉක්මනින්ම අනාවරණය කරනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. වත්මන් ආණ්ඩුව යටතේ ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ ක්‍රියා කිරීමට නොහැකි වූ නිසා ඇති වූ ද්වේෂය මත මෙම දත්ත පද්ධතියට පහර දෙන්නට ඇතැයි සැක කරන බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී කීවේය. එම දත්ත පද්ධතියේ ලිපිගොනු 6000කට ආසන්න සංඛ්‍යාවක් මැකී ගොස් ඇත. ඉන් 3137ක් සාමාන්‍ය ඔසුසල් ලියාපදිංචි කිරීමට අදාළව සහ ඒවා නැවත ලියාපදිංචියට අදාළ ඒවායි. පේටන් අයිතිය සහිත නව රසායනික ද්‍රව්‍යවලට අදාළ ලිපිගොනු මැකී නැතැයි ඔහු කියා සිටි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය හරහාද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම අධිසංවේදී දත්තගොනු 11,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී තිබීම හා ඒවා අහිමිවීම පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙක්ගේ අත්වැරද්දක් බවට ලඝු කිරීම මගින් රටේ මහජන ආරක්ෂාව දැඩි අවධානමකට ලක් වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. සමස්ත ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබා දෙමින් එන්නත්කරණයේදී ලෝකයේ පළමු රටවල් 10 අතරට එක්වීමට ශ්‍රී ලංකාවට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් බටුවන්තුඩාවේ මහතා පවසයි. රාජ්‍ය නායකයාගේ සිට සෞඛ්‍ය ආරක්ෂක මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ කැපවීම ඊට ඉවහල් විය. ඒ නිසා මෙම ගෝලීය වසංගතයට මුහුණ දෙමින් සාර්ථකත්වය ලැබූ ලෝකයේ ප්‍රමුඛ රටවල් අතරට එක්වීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ගර්භණී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දී අවසන් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5000කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ගුරු වර්ජනය නිසා වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ගම්බද ප්‍රදේශවල සිටින අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන්ට බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. උතුරු පළාතේ ගුරුවරුන් වර්ජනයට එක් නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙයි. එමෙන්ම ජාත්‍යන්තර පාසල් අර්ධ රාජ්‍ය පාසල් මෙන්ම මුදල් තිබෙන ඇති හැකි පවුල්වල දරුවන් මාර්ගගත ක්‍රමයට ඉතා හොඳින් අධ්‍යාපනය ලබමින් සිටි. ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම අමාත්‍ය අනුකමිටුව නිශ්චිත විසඳුම් ලබා දුන් බව ඇමතිවරයා කියයි. විසඳුම් නොදුන් ඉල්ලීම වූයේ වැටුප් පිළිබඳ ගැටලුවයි. මේ අවස්ථාවේ වැටුම් වැඩි කළ නොහැක්කේ අයවැයෙන් ඊට ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසාය. එබැවින් ඊට ඉදිරි අයවැය මගින් විසඳුම් ලැබෙනු ඇත. රජය කිසිදු විටක ගුරුවරුන්ගේ ගැටලු නොසලකා හැර හෝ අවතක්සේරුවකට ලක් කර නොමැත. ගුරු වෘත්තීය සංගම් මෙතෙක් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලා නොමැත. ඉදිරියේදී රජය ඔවුන්ට සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි. කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ තැපැල් සහ උපතැපැල් කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවන්ට කඩිනමින් විසඳුම් ලබා දීමට යයි. ඒ සඳහා උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කරන බව ඇමති ඩලසලහ පෙරුම මහතා කියයි. නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම දැන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
එහෙත් ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම කටයුතු සඳහා ප්‍රමුඛතාව ලැබෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහම අවලංගු කොට හිතකර කාබනික පොහොර ආනයනයට රජය ක්‍රියා කළ යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. අහිතකර පොහොර ගෙන්වීමට උත්සාහ කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ආරේනියා නම් වූ ශුද්‍ර ජීවයා සහිත කාබනික පොහොර රටට පැමිණියේ නම් සියලු ආහාර වගබිම් විනාශ වෙන බව ඒ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අත්සන් කළ ගිවිසුමකට අනුව විශේෂ නිපුණතා සහිත තරුණ තරුණයන්ට ජපානයේ රැකියා විවෘත වී තිබේ. ඒ වෙනුවෙන් හෙද සාත්තු සේවා ආහාර සැකසුම් ශේෂ්ඨ වෙනුවෙන් කුසලතා පරීක්ෂණ පැවැත්වීම ඉදිරියේදී සිදු කෙරේ. ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි වල පැවැත්වෙන විභාගයට බහුවර්ණ ප්‍රශ්න ඇතුළත් වෙයි. ජපන් භාෂා විභාගයේද ඊට ඇතුළත්ය. වෘත්තීය කුසලතා පරීක්ෂණය ජපන් භාෂාවෙන් පවත්වනු ලැබේ. එම විභාග පිළිබඳ වැඩි විස්තර www.slbfe.lk වෙත පිවිසීමෙන් බලාගත හැක. ලබන 24 වෙනිදා හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහනක් පැවැත්වේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් සිසුන්ට උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශත දැන් නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉසේඩිස්කෝ ලබන මස නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවියෙන් බලාගත හැක. නව හා පැරණි නිර්දේශ අනුව ඒවා සටහන් කර තිබේ. මේ වන විට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ අවුරුදු 30ට වැඩි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයි අමරතුංග මහතා කියයි. 2020 උසස් පෙළ කරපු දරුවන් ඒ දිස්ත්‍රික්කවලින් ඒ උපාධි පාඨමාලාවලට තෝරා ගැනීමේදී නව නිර්දේශය සහ පැරණි නිර්දේශයෙන් කුමන ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නවාද කියන තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් හැමෝටම දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ පැහැදිලිව අපිට දැනුම් දීලා තියෙන්නේ වයස අවුරුදු 20ත් 30ත් අතර කාර්ය මණ්ඩල, ඒ කියන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන, ඒ වගේම දරුවන් එන්නත් කරණයට භාජනය සිදු කරන්නේ ඒ දිස්ත්‍රික්කවල එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන මගින්. ඒ නිසා අපි සියලුම උපකුලපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරා අධ්‍යයන කාර්ය මණ්ඩලයත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් දරුවනුත් දැනුවත් කරන්න කියලා තමන්ගේ පදිංචිය අනුව ළඟම තියෙන ස්ථානයෙන් ඔවුන්ගේ එන්නත් ලබා ගන්න කියලා. ඔවුන් එන්නත් ලබාගත් විගස විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් අප කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සුරාබඳු ආඥා පනත යටතේ නිවේදනයක් වරාය හා ගුවන්තොටුපළ බදු පනත යටතේ නියෝග හා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් ඇතුළු පනත් කිහිපයක් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සම්බන්ධ විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ ආදායම් බදු හා වැඩ් බදු අඩු කිරීමෙන් ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති වූ බවයි. රාජ්‍ය ආදායම අඩු වී ඇති නිසා සුරාසල් විවෘත කරන බවට ඔහු චෝදනා කළේය. අපිට ප්‍රශ්නයක් නැහැ කරු සභාපතිතුමා චීනද ඉන්දියාවද ඇමරිකාවද කියලා. ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ධනය, මේ රටේ මිනිස්සුන්ට ආйти ආයතන මේවා විකුණනවා නම් ඒක විකුණන එක හරිද නැද්ද කියන එක වෙනම දෙයක්. අඩු ගානේ ඒකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ. අඩු ගානේ ටෙන්ඩර් එකක් කතා කරන්න ඕනේ. අඩු ගානේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ තරඟකාරී මිලක් ඒකට ලබා ගන්න. ඉතින් ඒ නිසා කරු ඇමතුමාට මම මතක් කරනවා සීමාවක් තියෙන්න ඕනේ. ඒ සීමාව ඇතුළේ ඉඳලා වැඩ කරන්න කියලා. විදේශ රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් මෙරට තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා පවසයි. විදේශ විනිමය හිඟයට මුහුණ දීමට රජයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. විපක්ෂය කළ යුත්තේ විවේචන ඉදිරිපත් කිරීම නොව මෙම තත්වයෙන් ගොඩ ඒමට සාධනීය යෝජනා රජයට ඉදිරිපත් කිරීම බව ඒ මහතා කීවේය.
අපේ ව්‍යවසාය ප්‍රාග්ධන වෙළඳපොළ බොහොම දුර්වල මට්ටමක තියෙන ශ්‍රී ලංකාව හැටියට ගත්තොත් බොහෝ රටවල් වල ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම් බොහොම සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ව්‍යවසාය නගා සිටුවීම සඳහා මේ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම් ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම අතිශයින් වැදගත් හැටියට මම සලකනවා. ඒ නිසා ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් වලට උපරිම සහන දීලා විදේශ රටවලින් විදේශ විනිමයෙන් ප්‍රාග්ධනයේ සමාගම් වලට ගෙනල්ලා විදේශීය ව්‍යවසායක ප්‍රාග්ධන වෙළඳපොළ මේ රටේදී ස්ථාපිත කරලා දියුණු කරලා මේ රටේ අලුත් ව්‍යවසායන් සඳහා ඒ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් වල දායකත්වයේ ගත යුතුයි කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ කරන්න බලාපොරොත්තු වෙනවා. නවක ගායිකා යොහානිද සිල්වාගේ මැනිකේ මගේ හිතේ ගීතය ඇමරිකාවේද ජනප්‍රිය වී ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ වඩාත්ම ජනප්‍රිය වී තිබුණේ ඉන්දියාවේය. එහෙත් ඇමරිකාවේ ළමා වයලින් වාදකවරියක් වන කැරොලිනා ප්‍රෙට්සෙන්කෝ මෙම ගීතය ඉතා ආකර්ශනීය අයුරින් වයලීනයෙන් වාදනය කරනු ලැබේ. මෙවන විට ලෝකයේ ජනප්‍රියතම ගීත දර්ශකයේ 5 වන ස්ථානයට එම ගීතය පත්ව ඇත. කැරොලිනා ඇතුළු පවුලේ අය යුක්‍රේනයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 2015 වසරේ සිටය. ඇමරිකාවේ වේදියක ඇය වාදනය කළ මෙම ගීතය ඇසීමට විශාල පිරිසක් එම ස්ථානයට රොක්ව සිටි බව වාර්තා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 5 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බදියුදීන් මහතාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ. මේ අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසද් සාලි මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාස 4 වෙනිදා තෙක් කල් තැබුණේ. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීති සංශෝධනය කර හෝ පියවර ගැනීමට අවධානය යොමු ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. යම් අසාධාරණයක් සම්බන්ධයෙන් මහජන පෙත්සමක් මන්ත්‍රීවරුන් මාර්ගයෙන් ඉදිරිපත් වූ විට මහජන පෙත්සම් කාරක සභාව තීරණයකට එළඹෙන්නේ අදාළ පාර්ශවයන් කාරක සභාවට කැඳවා පරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එවන් තත්ත්වයක් යටතේ නිර්දේශ මගහැරීම ක්‍රියාත්මක නොකිරීම සුදුසු නොවන බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කීවේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24ක සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත. වාරික වශයෙන් ගෙවීමේදී සුළු පොලියක් අය කිරීමටද තීරණය කර තිබේ. විදෙස් පුවත්. සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා වසරකට පොරොන්දු වූ ඩොලර් බිලියන 100ක මුදල ලබා දෙන්නයි ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ධනවත් රටවලින් ඉල්ලීමක් කළේය. මෙම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම සඳහා එම සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටී. මේ වසරේ සිට වසර 2025 දක්වා සංවර්ධනය වෙමින් පවතින රටවල කටයුතු වෙනුවෙන් මෙම මුදල් වැය කෙරේ. ඉකුත් වසර දෙකේදී මෙම මුදල් එක්රැස් කර ගැනීම අතපසු වී තිබේ. මහලේකම්වරයා පෙන්වා දෙන්නේ ඩොලර් බිලියන 20ක් පමණ එහිදී අඩු වූ බවයි. පොරොන්දු ඉටු නොකිරීමෙන් සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විශ්වාසය පළුදු වනු ඇත. වසර 2030 වන විට උෂ්ණත්වයේ ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ක් දක්වා සීමා කිරීමට නම් කාබන් විමෝචනය 45%කින් අඩු කළ යුතු බව ඔහු කියා සිටී. ඔක්තෝබර් මාසයේ සිට යලි කොවිඩ් එන්නත් අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. තම රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන් ඉකුත් අප්‍රේල් මාසයේදී එන්නත් අපනයනය අත්හිටුවීය.
ඉන්දියේ එන්නත් නිෂ්පාදකයන් ඔක්තෝබර් මාසයේ සිට මසකට එන්නත් මාත්‍රා මිලියන 300කට වඩා නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය කොවිඩ් වලට එරෙහි ගෝලීය සටනේදී අතිරික්තයක්ද වනු ඇතැයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍ය මන්සූක් මන්දවියා මහතා පැවසීය. ලෝකයට උදව් කිරීමට ඉන්දියාවට දැඩි උවමනාවක් තිබෙන බවද ඔහු කියා සිටී. විශේෂයෙන් කොවැක්ස් පහසුකම යටතේ කෙරෙන වැඩසටහන් වලට එක්වීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණකි. ඇමරිකාව තවත් රටවල් කිහිපයකට කොරෝනා සීමා ලිහිල් කරයි. ඒ අනුව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමේ රටවල මගින්ටද ඇමරිකාවට පැමිණිය හැකිය. නොවැම්බර් මාසයේ සිට එම අවස්ථාව හිමි වෙයි. එම පැමිණෙන සංචාරකයන් එන්නත් දෙකම ලබාගෙන සිටිය යුතුය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සුරකමු ගංගා ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලේ. මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘති 4ක යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ සඳහා රුපියල් මිලියන 7කට වැඩි මුදලක් වැය කෙරේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 11ම ආවරණය වන පරිදි ගලා බසින සියලු ගංගා සහ අතු ගංගාවල පිරිසුදු කිරීමේ කටයුතුද ඒ අතර වෙයි. ගුරුළුගොඩ ඔය කෑගල්ල ඔය සහ කැලණිගඟ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත ව්‍යාපෘති 3ක් අනුමැතියට යොමු කර ඇත. ක්‍රීඩා පුවත්. ඇමරිකාවේ පැවැත්වෙන ලෝක ශූරතා දුනුවිදීමේ තරඟාවලියට මෙරටින් ක්‍රීඩකයෝ 3 දෙනෙක් සහභාගී වෙති. ශ්‍රී ලංකා පොලිසියේ සැරයෙන් අනුරාධා විජේසිංහ කරුණාරත්නද ඒ සඳහා සුදුසුකම් ලබා ඇත. 2010 වසරේ දුනුවිදීමේ ක්‍රීඩාවට යොමු වූ ඇය 2011, 2012, 2013, 2015 සහ 2019 දී දුනුවිදීමේ ජාතික ශූරිය වූ අය. දකුණු ආසියාතික ක්‍රීඩාවලදී 2016 දී සහ 2019 දී රිදී පදකම් දිනාගෙන තිබේ. ලෝක ශූරතා දුනුවිදීමේ තරඟාවලිය ඇමරිකාවේ ඩැකෝටා නගරයේදී ආරම්භ වී ඇත. ඇයගේ සව්ව හෙට පැවැත්වේ. ලබන 26 වෙනිදා තෙක් තරඟ පැවැත්වීමට නියමිතය. කොරෝනා හේතුවෙන් ගෙවුණු වසර දෙකේදීම සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලිය පැවැත්වීමට නොහැකි විය. ඊට ක්‍රීඩා තරඟ 35ක් පමණ ඇතුළත් වෙයි. උසස් පෙළ සිසුන්ට මෙම තරඟාවලියේ ශූරතා අනුශූරතා වෙනුවෙන් හිමිවන ප්‍රසාද ලකුණු විශ්වවිද්‍යාල ප්‍රවේශයට මෙන්ම විද්‍යාපීඨ ප්‍රවේශයටද මහත් රෝකුලකි. ඊට සහනයක් ලෙස පසුගිය වසර 3 අදාළ ක්‍රීඩකාවන් දැකූ දක්ෂතා මත එම ලකුණු දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන ක්‍රියා කරමින් සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසම් සභා පනත අද සිට බලාත්මකයි. එම පනත් කෙටුම්පත කතානායක මහින්ද අබේවර්ධන මහතා අද පෙරවරුවේ සහතික කළේය. මුදල් ඇමතිවරයා ඉකුත් ජූලි මාස 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත ඉකුත් ජූනි මාස 28 වෙනිදා ගැසට් පත්‍රයේ පළ කර තිබුණේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සංචාරක ශේෂ්ත්‍රයේ යෙදී සිටින අයට ලබා දී ඇති ණය සහන කාලය තවත් මාස 9කින් දීර්ඝ කෙරේ. එය සැප්තැම්බර් 30 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව තීරණය අනුව එම සහනය ලබන වසරේ ජූනි දක්වා ක්‍රියාත්මක කෙරේ. අවස්ථා කිහිපයකදීම ණය ගෙවීමේ සහන කාලය දීර්ඝ කෙරුණේ.
මේට අදාළ නියෝග දැනටමත් බලපත්‍රලාභී වාණිජ බැංකුව වෙත යවා තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව සබරගමුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවෙයි. නැගෙනහිර ඌව හා උතුරුමැද පළාත්වලට පසුරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. අද පෙරවරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතී. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ කෑගල්ල අල්ගම ප්‍රදේශයේනි. එය මිලිමීටර් 98කි. කානවරැල්ල ප්‍රදේශයට මිලිමීටර් 85කි. කල්ටුවාව සහ පදියතලාවට මිලිමීටර් 79කට වැඩි වැසි ලැබී ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ජනාධිපතිතුමා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම දෙමළ ජාතික සන්ධානය අගය කරයි. ජාතික ඖෂධ නියාමනාධිකාරියේ අධිසංවේදී දත්ත පද්ධතියේ ලිපිගොනු 6000ක් මැකී ගොස් ඇතැයි හෙළිවෙයි. එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව ලෝකයේ පළමු රටවල් 10 අතරට ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම ස්ථිර විසඳුම් ලබා දුන් බව ඇමති අනුකමිටුව කියයි. ශුද්‍රජීවීන් සහිත කාබනික පොහොර ආනයනය කළහොත් වගාබිම් විනාශ වන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දී. ජපන් රැකියා සඳහා කුසලතා විභාග ඉදිරි මාස කිහිපයේදී. හිඟ විදුලි විල්පත් ගෙවීමට සහන කාලයක්. සංචාරක ශේෂ්ත්‍රයේ ණය සහන කාලය තවත් මාස 9කින් දීර්ඝ කෙරේ. යොහානිගේ ගීතය ඇමරිකාවද කළඹයි. ඉන්දියාව ලබන මාසයේ සිට කොවිඩ්-19 අපනයනයට සූදානම්. ලෝක දුනුවිදීමේ ශූරතාවලියේ අනුරාධා විජේසිංහ සහභාගී වන තරගය හෙට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.